ආයුබෝවන් දරුවනේ සාහිත්‍යාංගයක් ලෙස කෙටිකතා කලා මාධ්‍ය රසවිඳීම හා විචාරය කිරීම සම්බන්ධයෙන් අගනා සාරවත් විෂය කරුණු රැසක් රැගෙන අද ඔබ හමුවට පැමිණියා. අපොස සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයට දේශීය කෙටිකතාවකුත් විදේශීය කෙටිකතාවකුත් අන්තර්ගත වෙනවා. අද මේ වීඩියෝව තුළින් ඔබට ඉදිරිපත් කරන්නේ කෙටිකතා කලාව කියන සාහිත්‍යාංගය පිළිබඳවත්. එම කලාමාධ්‍ය රසවිඳීමේදීත් විචාරය කිරීමේදීත් ඔබේ අවධානය යොමු විය යුතු වැදගත් කරුණු සහ ඔබට නියමිත කෙටිකතා දෙකෙන් දේශීය කෙටිකතාව වන අපට වැසිකිළියක් කියන කෙටිකතාව සම්බන්ධයෙන් විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට නිවැරදිව ඔබ යොමු කිරීම මේ වීඩියෝව තුළින් අප සිදු කරනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වන තෙක් අප සමග රැඳී සිටින මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. කෙටිකතාව යනු කුමක්ද යන්න පිළිබඳව විමසීමේදී ජෝසප් බර්ග් එසන්වීන් නම් විචාරකයා පවසනවා කෙටිකතාවක් ලෙස සලකන්නට නිර්මාණයක තිබිය යුතු අංග 7ක් පිළිබඳව. අංක 1 සියල්ල අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් පැවතිය යුතුයි. අංක 2 ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් පැවතිය යුතුයි. 3 වැන්න පරිකල්පනය. 4 වෙනි ලක්ෂණය විදිහට දක්වනවා කතා වින්‍යාසය. සියල්ල එකට කැටි වී තිබීම 5 වෙනි ලක්ෂණය ලෙස දක්වනවා. සංවිධානාත්මක බව 6 වැන්න ධාරණාවේ ඒකත්වය 7 වෙනි ලක්ෂණය ලෙස ජෝසප් බර්ග් එසන්වීන් නම් විචාරකයා පවසනවා. මේ අනුව අපට කෙටිකතාවක් පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරනකොට මේ විචාරකයන් ඉදිරිපත් කළ නිර්වචන රාශියක් තියෙනවා. ඇන්ටන් චෙකොව් කියන කෙටිකතාකරුවා ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන කලා මාධ්‍යයක් ලෙස තමයි කෙටිකතාව හඳුන්වන්නේ. මීළඟට අපි අධ්‍යයනය කරන කෙටිකතාව වන අපට වැසිකිළියක් නම් කෙටිකතාව රචනා කළ කේ ජයතිලකයන් පවසන අන්දමට කෙටිකතාවක් කියලා කියන්නේ කිසියම් සමාජ තත්ත්වයක බින්දු මාත්‍රයක් විදහා පාන කතාව යන්න තමයි එතුමා ඉදිරිපත් කරපු නිර්වචනය වෙන්නේ. මීට අමතරව කෙටිකතාව යන්න කුමක්ද පිළිබඳව කෙරෙන හැඳින්වීම අතරින් මෙන්න මේ හැඳින්වීම අපට ගන්නට පුළුවන්. කෙටිකතාව වූ කලි අනික් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙන්නා වූද එකට කැටි වී තිබෙන කතා වින්‍යාසයකින් යුක්ත වූද මනා අවයව සංවිධානයක් ඇත්තා වූද ඒකත්වයෙන් යුක්ත ධාරණාවක් ඇත්තා වූද කෙටි වූ කල්පිත ආඛ්‍යානයකි කියන නිර්වචනය වඩාත් කෙටිකතාව යන්න හැඳින්වීමට සුදුසු නිර්වචනයක් ලෙස අපට ගත හැකි. ඒ මොකද කියනවනම් මේ කෙටිකතාවක ලක්ෂණ වැදගත් ලක්ෂණ රාශියක් එම නිර්වචනය තුළ අන්තර්ගත වන නිසා. මීළඟට අප හඳුනා ගනිමු කෙටිකතාවක් විචාරය කිරීමේදී රසවිඳීමේදී විචාරක අවධානය යොමු විය යුතු මූලික අංග කිහිපයක් පිළිබඳව. ඉන් පළමු වෙන්න ලෙස අපට දක්වන්නට පුළුවන් කතා ප්‍රවෘත්තිය.
කතා ප්‍රවෘත්තිය කියන එකෙන් අදහස් වෙන්නේ කාලයට අනුරූපී ලෙස අනුපිළිවෙලින් ඉදිරිපත් කරනු ලබන සිදුවීම් සමුදායකට. මේ කතා ප්‍රවෘත්තිය මුල මැද අග යන අංග තුනකින් යුක්ත වෙන්න ඕනේ. එසේම එම මුල මැද අග කියන අංග තුන කිසියම් සැලැස්මකට අනුව එම සිදුවීම් එකිනෙකට ගොනු කර තිබෙන්නට ඕනේ. මෙහිදී අපූර්වත්වය හා විශ්වසනීයත්වය කියන කරුණු දෙක කතා ප්‍රවෘත්තියෙහි සාර්ථකත්වය කෙරෙහි දැඩිසේ බලපානවා. අපූර්වත්වය කියලා කියන්නේ රසික මනසේ ඇතිවන රසාවේශය හෙවත් චමත්කාරයේ විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. කෙටි කතාවක් විචාරය කරනකොට අපේ අවධානය යොමු විය යුතු දෙවැනි ලක්ෂණය තමයි කතා වින්‍යාසය. කතා ප්‍රවෘත්තිය කියන්නේ හුදු සිද්ධිදාමය. එම සිද්ධිදාමය තර්කානුකූල හේතුඵල සම්බන්ධතාවයකින් යුක්තව අව්‍යාජ ලෙස මනා ඒකාබද්ධතාවයකින් යුක්තව එකට බැඳුණු සිද්ධිදාමයක් ලෙස ඉදිරිපත් කිරීම තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ. තුන්වැනි ලක්ෂණය තමයි චරිත නිරූපණය. කෙටි කතාවක දක්නට ලැබෙන්නේ එක් ප්‍රබල චරිතයක් හෝ චරිතාංගයක්. එතකොට ඒ අවධාරණය කරන චරිතය හෝ චරිතාංගය ගැඹුරු ලෙස නිරූපණය කරන්නට නවකතාවක තරම් ඉඩක් කෙටි කතාවකට ලැබෙන්නේ නැහැ. නමුත් අපට කෙටි කතාවලත් ප්‍රබල චරිතය සේම එම චරිතය නිරූපණයට දායක වෙන අවශේෂ චරිත හමු වෙනවා. මේ චරිත එම කතාව තුළ ක්‍රියා කරන ආකාරය මේ චරිත නිරූපණයේදී අපේ අවධානයට ලක් වෙනවා. චරිත නිරූපණයේදී ලේඛකයෙකුට අනුගමනය කරන්නට පුළුවන් ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. එකක් ඒ ලේඛකයා චරිතය හඳුන්වලා දෙනු ලබනවා. එහෙම නැත්නම් ඒ චරිතයක තියෙන කායික අංගපසංග පුද්ගල ක්‍රියාවලිය එය ආඛ්‍යාන රූපීව විවරණය කිරීම තුළින් චරිතය නිරූපණය කරන්නට පුළුවන්. ඊළඟට ඒ අවධාරණය කරන චරිත සෙසු චරිත සමග ගැටෙන්නට සැලැස්වීමෙන් චරිතය නිරූපණය කරන්නටත් පුළුවන්. එසේම කිසියම් නිරූපණය කරන චරිතය ජීවන ගැටලුවකට ඒ චරිතය මුහුණ දෙන ආකාරය නිරූපණයෙන් එම චරිතයට හිමි ගති ලක්ෂණ ස්වභාවයන් චරිතාංගවල ස්වභාවය ඉස්මතු වෙන්නට ඉඩ සැලැස්වීම තුළින් චරිතය නිරූපණය කිරීමට සලස්වනවා. පසුබිම් නිරූපණය හෙවත් පරිසර වර්ණනා මීළඟට විචාරක අවධානය යොමු විය යුතු අනෙක් වැදගත් ලක්ෂණය වෙනවා. කෙටි කතාවක් කිසියම් අවස්ථාවක් හෝ සිද්ධියක් පසුබිම් කරගෙන රචනා කරනකොට කෙටි කතාව රස විඳින පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීමට එහි පසුබිම බෙහෙවින් උපකාර වෙනවා. කිසියම් චරිතයක මනෝමය ස්වභාවය වටහා ගන්නට. එලෙසම හැඟීම් ප්‍රබලව රූපණය කරන්නටත් කතුවරයා වචන භාවිතයෙන් මේ පසුබිම් වර්ණනා යොදා ගන්නවයි අවස්ථාවට සුදුසු ලෙස. යථාර්ථ නිරූපණය මීළඟ වැදගත් කරුණ. කෙටි කතාවකින් ඇතැම් විට ජීවිත විවරණයක්. එසේ නැත්නම් කිසියම් සමාජීය තත්ත්ව විශ්ලේෂණයක්. එවැනි අත්දැකීමක් ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට එම අත්දැකීමට පිටුදුන්න පසුබිම. එම පසුබිම ගොඩ නැගෙන සමාජ ක්‍රමයේ යථාර්ථය නිරූපණය වී තිබීම එම කෙටි කතාවේ රසවත් බව වැඩි දියුණු කරන්නට හේතු වෙනවා. ඒ පිළිබඳවත් විචාරක අවධානය බෙහෙවින් යොමු වීම අත්‍යවශ්‍යයි. මීළඟ ලක්ෂණය සංකේත නිරූපණය. සංකේතයක් වූ කලී
කෙටි කතාකරණයේදී භාවිත කරන වැදගත්ම මෙවලම. වචන ගණනාවකින් විස්තර කළ යුතු දෙයක් සංක්ෂිප්තව හකුලා කියන්නට දක්ෂ කෙටිකතාකරුවෙකුට සාර්ථක අන්දමින් සංකේත භාවිත කරන්නට පුළුවන්. ඒ සංකේත මගින් චරිත අභ්‍යන්තරයන් මනෝභාවයන් ප්‍රබලව නිරූපණය කරන්නට දක්ෂ ලේඛකයෙකුට ඒ තුලින් හැකියාව ලැබෙනවා. කෙටි කතාව ඉදිරිපත් කරනු ලබන කතන ක්‍රමය හෙවත් දෘෂ්ටි කෝණය මීළඟ ලක්ෂණය. කතාව ඉදිරිපත් කරනකොට ලේඛකයා ඉන්න තැන තමයි මේ දෘෂ්ටි කෝණය කියන එකෙන් ප්‍රකාශ වෙන්නේ. දෘෂ්ටි කෝණයන් කිහිපයක් තිබෙනවා කෙටි කතාවලදී. උත්තම පුරුෂ කතන ක්‍රමය, ප්‍රථම පුරුෂ කතන ක්‍රමය, නාට්‍යමය කතන ක්‍රමය. ඒ විදිහට මේ කතන ක්‍රමය හෙවත් දෘෂ්ටි කෝණයන් කිහිපයක් දැකගත හැකි. බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණය තවත් එකක්. දැන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන එක ගත්තහම කතාව ඉදිරිපත් කරනම කතකයා ඒ අත්දැකීම Taman ඍජුව මුහුණ දුන්නු අත්දැකීමක් ලෙස මම කියන පුද්ගලයා බවට පත් වෙලා කතාව ඉදිරිපත් කරනවා ඒ උත්තම පුරුෂ කතන ක්‍රමයේදී. ඒ විදිහට ඒ කතාව ඉදිරිපත් කරද්දී ලේඛකයා සිටින ස්ථානය තමයි මේ දෘෂ්ටි කෝණය කියන එකෙන් අදහස් වෙන්නේ. ජීවන දෘෂ්ටිය මීළඟට අවධානය යොමු යුතු වැදගත් කරුණ ලෙස දක්වන්නට පුළුවන්. ජීවන දෘෂ්ටිය කියන කරුණ ගත්තහම මුළු මහත් සමාජ ක්‍රියාවලිය විෂයෙහි ලේඛකයෙකු හෙළන ආකල්පය ඒ තුලින් ජීවන දෘෂ්ටිය තුලින් දැකගත හැකියි. ලේඛකයා විෂය කරගත් ජීවන අත්දැකීම් පරිකල්පනයෙන් ජීවිතය, මනුෂ්‍යත්වය හෝ සමාජ ක්‍රියාවලිය විෂයෙහි හෙළන ආකල්පය ජීවන දෘෂ්ටිය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉහතින් සාකච්ඡා කළ කරුණුවලට අමතරව මීළඟට විචාරකයෙකුගේ රසවිඳින කෙනෙකුගේ අවධානය බෙහෙවින්ම යොමු විය යුතු වැදගත්ම ලක්ෂණයක් තමයි භාෂාව කියන්නේ. කෙටි කතාවක මූලික පදනම ඇත්තටම භාෂාව. මේ වචන ටිකකින් කරන හරඹයක් මේ කෙටි කතාවක් කියන්නේ. සියල්ල මවන්නේ භාෂාවෙන්. හැමදේම මනසේ මවා ගන්නට වෙන්නේ ලේඛකයා භාවිත කරන භාෂාව හේතු කොටගෙන. ඒ නිසා කෙටි කතාවක් සාර්ථක නිර්මාණයක් වීම උදෙසා භාෂාවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. භාෂාව කියන්නේ රචකයාගේ මාධ්‍ය. එම නිසා මේ භාෂා ලක්ෂණ පිළිබඳව අවධානය බෙහෙවින් අවශ්‍ය වෙනවා කෙටි කතාවක් විචාරය කරනකොට, රස විඳිනකොට. කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, චරිත නිරූපණ, පරිසර වර්ණනා ඔය ආදී අංගෝපාංග අතරේ පැවතිය යුතු මනා ගැළපීම කෙටි කතාවක ඒකාබද්ධතාවය විදිහට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කිව කාරණා පිළිබඳව කෙටි කතාවක් රස විඳිනකොට ඒ කෙටි කතාව විචාරය කරනකොට කෙනෙකු තුළ හොඳ අවබෝධයක් පැවතිය යුතුයි. ලකුණු 15ක විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව ඊළඟට අපි විමසලා බලමු. ප්‍රශ්නේ පළවෙනි කොටස අපට වැසිකිළියක් කෙටි කතාවෙහි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා දක්වා ඇති චතුරතාවයි. දෙවැනි කොටස
කතුවරයා යොදාගත් භාෂාව අපට වැසිකිළියක් කෙටි කතාවෙහි සාර්ථකත්වයට හේතු වී ඇත. ඉහත කරුණු දෙකට නිදසුන් දෙක බැගින් ඉදිරිපත් කරමින් විමසීමට ලක් කළ යුතුයි ඔබේ විචාරය. දැන් අපි ප්‍රශ්නයේ පළමු වන කොටස වන අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා දක්වා ඇති චතුරතාව කියන කරුණට ගැලපෙන්න ලියන්න ඕනේ තොරතුරු මොනවද? ඒ සඳහා උචිත නිදසුන් මොනවද කියන එක පිළිබඳව විමසලා බලමු. ඔබ මේ වන විටත් දන්නවා විචාර ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගනකොට පළමු ඡේදය හැඳින්වීම් ඡේදය විදිහට අපි ඉදිරිපත් කරනවා. මේ කෙටි කතාව කවුද ලිව්වේ? ඒ කෙටි කතාව උපුටගත්තේ මොන කෙටි කතා සංග්‍රහයෙන්ද? එතකොට මොන වගේ සිදුවීමක්ද කෙටි කතාවට පාදක වෙලා තියෙන්නේ? එවැනි තොරතුරු අපි පළමු ඡේදයට ඇතුළත් කරනවා. අපි දන්නවා මේ කෙටි කතාව කේ ජයතිලක කියන කෘතහස්ත කෙටි කතාකරුවාගේ නොනිමි සිත්තම නැමැති කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත්ත කෙටි කතාවක් බව මේ කෙටි කතාවට අපට වැසිකිළියක් කියන කෙටි කතාවට පාදක වෙන්නේ මීට දශක 8කට 9කට විතර පෙර බොහොම පිටිසර පෙදෙසක සිදුවෙච්ච සමාජ සංසිද්ධියක්. ඒ සමාජ සංසිද්ධිය කේන්ද්‍ර කරගෙන උත්තම පුරුෂ කතන මාධ්‍යෙන් රචනා වුණු කෙටි කතාවක් විදිහට අපිට මේ කෙටි කතාව හඳුනා දෙන්න පුළුවන්. ඔය තොරතුරු ටික අපට පුළුවන් පළමු ඡේදයට අන්තර්ගත කරන්න. ඊළඟට ප්‍රශ්නයෙන් විමසන පළමු කොටස. අන්න ඒ කොටස හා සම්බන්ධ වෙන්න ඕනේ අපේ ආරම්භක ඡේදයේ අවසානයේ. ආරම්භක ඡේදයේ අවසානයේදී අපි ප්‍රශ්නෙන් විමසන කෙටි කතාවෙහි අවස්ථා සිද්ධි නිරූපණයේදී කතුවරයා පැත් චතුරතාව පිළිබඳව නිදසුන් සහිත විමසීමක යෙදෙමු කියන කරුණ අන්තර්ගත කරනවා. දැන් මේ කෙටි කතාව ගත්තහම මේ සාම්ප්‍රදායික ජන විඥානය හා නවීනත්වය අතර සිදුවෙමින් පවතින ගැටුම්කාරී සංසිද්ධියක් කතුවරයා වස්තු විෂය කරගන්නවා. මේ බොහොම පිටිසර ප්‍රදේශයක මිනිසුන් වැසිකිළි භාවිතයට හුරු කිරීම. වැසිකිළි භාවිත නොකිරීම නිසා ඇතිවෙච්ච සෞඛ්‍ය ගැටලු, පණු රෝග, ඒ වගේ හේතු නිසා මිනිසුන්ව වැසිකිළි භාවිතය වැසිකිළියක් සකස් කරලා වැසිකිළි භාවිතයට හුරු කරන්නට රජය විසින් අනුගමනය කරන කිසියම් ක්‍රමවේදයක් ඒක බොහොම රසවත් කතා පුවතක් විදිහට කෙටි කතාවට කතුවරයා යොදා ගන්නවා. ඒ සඳහා මනාව එකිනෙකට රසවත් සිදුවීම් මාලාවක් ලෙස කතුවරයා සිද්ධි පෙළ ගස්සනවා. කතාව ආරම්භ වෙන්නේ කතකයා. උත්තම පුරුෂ කතන මාධ්‍යෙන් මේ කතාව ඉදිරිපත් වෙන්නේ. එතකොට කතකයා මෙහි පිරිමි ළමයෙකුගේ චරිතයක් ලෙස තමයි ඉදිරිපත් වෙන්නේ. ගැමි පරිසරයක් අපට මවනවා, කුරහන් නඹරමින් ඉන්නවා අක්කා සමග. ඒ අවස්ථාවේදී මල්ලි නිවසට දුවගෙන ඇවිල්ලා තමන්ගේ නිවසට පොලිස්කාරයෙක් පැමිණෙන බව දක්වනවා. අපි ඒ නිදසුන බලමු උපුටා ගැනීමක් විදිහට. අයියේ පොලිස්කාරී. හදිසියෙම හති ළමින් අප වෙත දුවගෙන මල්ලි දෑත් වනමින් මට කතා කළේ. කෙටි කතාවක ප්‍රබල අවස්ථා සිද්ධි මවාපාන එක බොහොම වැදගත් වෙනවා ඒ කතාවේ කතා රසයට. එතකොට මේ කතාවේ
සිදුවෙන සුවිශේෂ සිදුවීමක් වෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ආගමනය. ඔහු ගමට පැමිණෙනවා. ගමට පැමිණිලා නිවෙස් ගානේ ඇවිදලා සොයා බලනවා මේ නිවෙස්වල වැසිකිලි තිබෙනවද වැසිකිලි පරිහරණය කරනවද කියලා. මේ පිටිසර ගමක් ඒ ගමක ස්වභාවය කදිමට නිරූපණය වෙන විදිහට අවස්ථා සිද්ධි කතුවරයා යොදා ගන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව හඳුන්වන්න ගම්මු භාවිත කරනම අන්වර්ථ නාමය. කුණු ඉස්පෙක්ටර් කියන නම ඒ සඳහා භාවිත කරනවා. මෙතනදී අපට ප්‍රධාන චරිත විදිහට මේ කතකයාගේ චරිතයත් පියාගේ චරිතය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ චරිත කැපිලා පේන චරිත ඒ අතරේ අවශේෂ චරිතයක් විදිහට මේ සුගතන් කියලා ගැමියෙකුගේ චරිතයක් ඇතුළත් වෙනවා. බොහොම નિરાයාසයෙන් හාස්‍ය රසය ඇති වෙන විදිහට අවස්ථා සිද්ධි ගොඩනගලා තියෙනවා. අපිට අප්‍රසන්න අමිහිරි සිදුවීමක් මේ මිනිසුන් වැසිකිලි භාවිත නොකර මල පහ කරන්නට කැලේ භාවිත කරනවා කියන සිද්ධිය. නමුත් එවැනි අප්‍රසන්න සිදුවීමක් කතුවරයා බොහොම අපූර්වට පාඨකයාගේ මුවට හාස්‍යයක් නිතතින් නම් වෙන විදිහට සිදුවීම් පෙළගස්සනවා. ඊළඟට අපිට මේ කතාවේදී වැදගත් අවස්ථාවක් විදිහට ගන්න පුළුවන් පියා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අතර ඇති වෙන සංවාදය. අපි බලමු ඒ සංවාදය පොඩ්ඩක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහු පැමිණෙන රාජකාරියකට. මිනිස්සු එකපාරට තමන්ගේ ගති පුරුදු උරුපුරුදු දේවල් චර්යා රටා වෙනස් කරගන්න කැමති වෙන්නේ නැහැ. එතනදී රජයේ නිලධාරියෙක් විදිහට ඔහුට තරමක් තදින් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා බුරුලක් පෙන්වන්නේ නැතුව. ඒ එක්කම අර ඒවැනි කැකියාවක නිරත වෙන කෙනෙක් භාවිත කරන වචන ඒවා සිංහල වුණාට එම වචන ගම්මුන්ට නූගත් ගැමියට තේරෙන්නේ නැති හැටි. එවැනි සිදුවීම් ටිකක් භාවිත කරන බොහොම ලස්සනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණිලා අහනවා මේ ගෙදර වැසිකිළියක් තියෙනවද? තාත්තා යලි තුඩුබිම බලයි. ඊළඟට මොකද කරන්නේ? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අහනවා මේ ගෙදර කකුසියක් තියෙනවද? නෑ. සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනේ. මම අයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. මේ දෙබස් කණ්ඩය බලන්න මොනතරම් සිද්ධි භාවිත කිරීම කතුවරයා රසවත්ව ඉදිරිපත් කරලා තියෙනවද කියන එක අපිට ඇහැට නොදැකපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ සිද්ධි නිරූපණයේදී අපේ ඇස් ඉදිරිපිට ජීවමානව පෙනී සිටිනවා වගේ දැනෙනවා අපට. එතකොට මේ චරිත එම සිදුවීම් එක්ක එකිනෙකට මනාව ගලපාලනවා. ඒ ඇසුරෙන් කතුවරයා කදිමට මේ අවස්ථා සිද්ධි නිරූපණය නිසා කතා පුවත රසවත්ව ගොඩනගනවා. එතකොට ප්‍රධාන සිදුවීම වෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමට පැමිණෙන සිද්ධිය. දැන් කතාවේදී බලාපොරොත්තු වෙන්නේ ක්‍රමක්‍රමයෙන් අර කැලෑවට මල පහ කරපු මිනිස්සු වැසිකිළියට යාම හුරු කරවීම. එම සිදුවීම් සම්බන්ධ කරනවා ක්‍රමයෙන් කතකයා තමයි වැසිකිළි භාවිතයට යොමු වෙන්නේ. ඒ සඳහා ඔහු පාසලෙන් සෞඛ්‍ය විෂයට ලබන දැනුම ඒක ප්‍රයෝජනයට ගත්ත හැටි. පාසලේදී ගුරුවරු වැසිකිළිය භාවිත කරනවා. ඒකම රූපරාමුවල නිසල රූපරාමුවලින් වැසිකිළි භාවිත නොකරපුවාම ලෙඩ රෝග වැළඳෙන බව ශුද්‍ර ජීවීන් පිළිබඳව ඒ ලබන දැනුම මේ කතකයා ඔහු මේ චරිතයක් විදිහට මේ කතාවේ
මල්ලි එහෙම නැත්නම් හේරත්ගේ පුතා විදිහට තමයි චරිතය නිරූපණය වෙන්නේ. ඒ අනුව කතාවේදී ක්‍රමක්‍රමයෙන් කොච්චර නිවසේ වැසිකිළිය හැදුවත් එකවර නිවසේ වැසිකිළිය භාවිතයට ගන්නේ නෑ මිනිස්සු. කොටින්ම ඒක වැසිකිළිය කියන නම පවා බොහොම ගෞරවාන්විත නමක් විදිහට තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. ඒක භාවිතයට ගිහිල්ලා ඒයින් සියුම් දුගඳක් නිකුත් වෙනකොට තමයි අර වැසිකිළිය ඉබේටම කක්කුස්සිය බවට පත් වෙන්නේ. ඉතින් මුලින්ම මේ වැසිකිළිය පාවිච්චි කරන්නේ නංගි මල්ලි සෙල්ලම් බත්තු යන්න සෙල්ලම් කඩ දාන්න. අපිට මේ වගේ අවස්ථාවකුත් අරගන්න පුළුවන් අවස්ථා සිද්ධි නිරූපණයට මල්ලිත් නංගිත් එය වෙන වැඩකට යොදාගත්ත. එනම් සෙල්ලම් බත් වීමටත් සෙල්ලම් කඩ දැමීමටත්. ඒ වගේම ඇතැම් තැනක තියෙනවා නිවසයි වැසිකිළියයි දෙක සංසන්දනාත්මකව ඉදිරිපත් කරමින් වැසිකිළිය කියන ගෙදරට එකතු වෙච්ච අලුත් අංගය පිළිබඳව මිනිසුන්ගේ පැවතිච්ච ආකල්පය. අපි බලමු අවස්ථා නිරූපණය පිළිබඳව කතා කරනකොට මේ ස්ථානය කතාවේ මහගෙදර බිම ගොම මැටිය. මෙහි සිමෙන්තිය. මහගෙයි බිත්තිවල කිරි මැටිය. මෙහි සුදුහුණුය. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල් අතු වලින්. පොඩි එකාගේ උපන්දිනය 1924 12 වෙනි මාසේ 1 වෙනිදා යනුවෙන් උළුවාසට උඩින් කොටා තිබිණි. දැන් මේ පොඩි එකා කියලා කිව්වේ වැසිකිළිය. ඒ වැසිකිළිය හරි හුරු පුහුටි පෙනුමට ඉදික කළා තිබුණා. ඒ හින්දා ඒක පාවිච්චි කරන්න බෑ වගේ හිතුණා. අන්න ඒ වගේ අදහසක් අපට දෙනවා. මේ ඒ ස්වභාවය අපට හඟවන එකපාරට මේ වැසිකිළියට ගියේ නෑ. වැසිකිළිය හැදුවත් මොකක් හින්දාද අනේ අර තිවිච්ච හුරු පුහුටි පෙනුම හින්දා ඒක භාවිත කරලා අපිරිසිදු කරන්න හිතුනේ නෑ. ඉතින් නංගිට මල්ලිට ඒක හුරු පුහුටි පෙනුම තියෙන හින්දා ඒගොල්ලන්ගේ හිතේ මෙවැනි එක සෙල්ලංගයක් විදියට. දැන් මේ වැසිකිළිය භාවිතයට හුරු වෙන්න සිද්ධ වෙන්නේ මොකක් හින්දාද? එකක් ලබන අධ්‍යාපනය, අනිත් එක අසල්වැසියෝ සිනාවට ලක් කරනවා නිවෙසේ වැසිකිළියක් තියාගෙනත් ඒක පාවිච්චියට ගන්නෙ නෑ නේද කියලා. ඉතින් අපට ඔය මම ඉදිරිපත් කරපු අවස්ථා සිදුවීම් අරගන්න පුළුවන් උපුටා ගැනීම විදිහට ඒ සිදුවීම් එකිනෙක පෙළගස්වලා කතුවරයා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරන්නට කතාව ගොඩනගන ආකාරය පිළිතුරේ පැහැදිලි කිරීම විදිහට දක්වන්නට ඕනේ. පිළිතුර පළමු කොටස સમાપ્ત කරනකොට මේ අවස්ථා හා සිදුවීම් මනාව පෙළගස්වා තිබීම හේතු කොටගෙන ඒ කතාව වඩාත් රසවත් නිර්මාණයක් බවට පත් කරන්නට කතුවරයාට හැකි වුණා කියන කරුණ ඒත්තු ගන්නන්නට ඕනේ. ඊළඟට අපි බලමු ප්‍රශ්නයේ දෙවැනි කොටසට පිළිතුර ගොඩනගන්නේ කොහොමද කියලා. දෙවැනි කොටසට පිළිතුර ගොඩනගනකොට නැවත කෘතිය පිළිබඳ හැඳින්වීම් ලියන්නට හැඳින්වීම් ඡේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පිළිතුරේ පළමු කොටසත් එක්කලා සම්බන්ධ කරමින් පිළිතුරේ දෙවැනි කොටස ගොඩනගන්නට පුළුවන්. අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා පෑ දක්ෂතාවයේ සේම කතුවරයා යොදාගත් භාෂාවද එම කෘතියෙහි සාර්ථකත්වයට හේතු වී ඇත. ඒ පිළිබඳ නිදසුන් ඇසුරින් විමසා බලමු කියන කරුණ ලියලා පිළිතුර ගොඩනගන්න ඕනේ. දැන් මේ භාෂාව ගැන කතා කරනකොට අපේ අවධානය යොමු විය යුතු වැදගත් කරුණු කිහිපයක් මෙහි තියෙනවා. ගම්බද පරිසරයක් තමයි මේ කෙටි කතාවට පාදක වෙන්නේ. ඉතින් මේ ගැමි සමාජයේ ඒ ගැමියන්ගේ දිවි පෙවතෙහි තියෙන සමාජ සංසිද්ධි මේ කතුවරයා
හොඳින් අවබෝධයෙන් තමයි කතාව ගොඩනගන්නේ. ප්‍රමුඛ ලක්ෂණයක් ලෙස අපට පේනවා භාෂාවේ තිබෙන සරල බව. ඒකම මේ ගැමියන්ගේ චරිතවලදී ඒ ගැමියන්ගේ මුවට ගැමියෝ භාවිත කරන ව්‍යවහාරෝචිත ගැමි කටවහර කතුවරයා කදිමට භාවිත කරනවා. දැන් එක තැනක කතකයා ඔහුගේ අක්කට සහය නොදී ඉන්න වෙලාවේදී පියා හෙවත් හේරත් බැනවදින අවස්ථාවක් තියෙනවා. අපි ඒ අවස්ථාව උපුටා ගැනීමක් විදිහට යොදා ගනිමු. තෝ හොරා අලියා වගේ මෙතන කකා ඉන්නවා. තොට ඒකවත් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතක් පයක් නොහොල්ලන උන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ? ඔව් හැමදේම බැ කට විතරයි හොල්ලන්න පුළුවන්. අතක් පයක් හොල්ලන්න එපා. අපිට හරි සජීවීව දැනෙනවා බෑ කියලා කියන හැටි බෑ. ඒ වගේ තැන් බොහොම ජීවමානව යොදා ගන්නවා. එතකොට අර ව්‍යවහාර කරන කටවහර මිශ්‍ර වෙච්ච ඒ ගැමි භාෂා ශෛලිය බොහොම ප්‍රබලව යොදා ගන්නවා කතුවරයා. හොරා අලියා වගේ අර උපමා සහිත භාෂාව. බැක් කියන තැන අපිට ශබ්ද රසය ඇති වෙනවා අනුප්‍රාසාත්මකයි. ඉතින් එවැනි තැන් බොහොම ලස්සනයි. ඒ වගේමයි අර හොරා අලියා වගේ ඉන්නවා කට විතරයි හොල්ලන්න පුළුවන්. ඒ වගේ තැන්වල හරිම උත්ප්‍රාසාත්මක හැඟුම් ජනනය වෙනවා කතුවරයා භාවිත කරලා තියෙන භාෂාව හේතු කොටගෙන. මීළඟට ගමට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හේරත් සමග කතා කරනවා. ඒ අවස්ථාව අපට ගන්න පුළුවන් කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඔහු කතා කළේ කවර භාෂාවකින්ද? වචන සිංහල වුවත් උච්චාරණය සිංහල නොවිය. අර රජයේ නිලධාරියෙක් ඇවිල්ලා තොරතුරු විමසන කොට ඒ වගේ තැන් බොහොම ලස්සනට උපහාසය දනවන විදිහට ඉදිරිපත් කරනවා. එහෙම තැන් බොහොම හිත් ගන්න විදිහට ඉදිරිපත් කරන්නේ මේ ගැමි වහරින් ගත්ත ආලෝකය වගේම ඇතැන් තැන්වල ඒ තැනට ගැලපෙන විදිහේ භාෂා ශෛලියක් පාවිච්චි කරනවා. සංකල්ප රූප මවන්නට සමත් වෙන ආකාරය. එතකොට රජයේ නිලධාරීන් ක්‍රියා කරන හැටි, ඒගොල්ලන්ගේ අර බලාධිකාරය පෙන්වන හැටි, ඒගොල්ලන්ගේ රළු පරළු ගති ස්වභාවයන් ඒවා කදිමට නිරූපණය කරනවා. ඒකම මේ මහජන පරීක්ෂකවරයාගේ ස්වභාවය මේ සහෘදයාගේ අවධානයට යොමු කරනවා සුගතන්ගේ මුවට නංවන වාග්මාලාවකින්. එක අවස්ථාවක් තියෙනවා මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමේ ගැමියන්ගෙන් විමසන්නේ ඔවුන්ට භාවිත කරන්නට වැසිකිළියක් තියෙනවද ඔවුන් ඒ වැසිකිළිය භාවිතයට ගන්නවද කියන එක. හැබැයි මේ තැන බොහොම රසවත් තැනක්, බොහොම උත්ප්‍රාසාත්මක තැනක්. අපි බලමු උපුටා ගැනීම. කුණු ඉස්පෙට්ටක තිකෝනිස්කාරයාගේ ගෙදරට ගිහින් ඇහුවලු කක්කුසියක් තියනවද කියලා. සුගතම් පටන් ගත්තේ. තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මේ මොන කක්කුසිද? ඕන්න ඔතනින් ওই බැද්දට පාත් වෙන්න. එහෙම කියලා කෙලේ මේ මහත්තයට වතුක පණිට්ටුවක් ගෙනත් දීපිය කියලාත් කිව්වලු. දැන් අර ගැමියෙක් පාවිච්චි කරන වචන මාලාව ඉදිරිපත් කරන හැටි. දැන් කතාවක රසය ඇති කරනකොට අපි නව ආකාරයක නවනලු රස ගැන ඉගෙනගෙන තියෙනවනේ. මේ රසය කියන එක ඇති කරන එක කතුවරයෙකුට ලේසි වෙන්නේ නැහැ. මේ රසයන් ඇති කිරීමත් එක්කම මේ පාඨකයාගේ මුවට සිනහවක් දෙන එක ලේසියෙන් කෙනෙකුට කළ හැකි දෙයක් නෙමෙයි.
මේ නිරායාසාත්මක වචනමාලාව එක්කලා අවස්ථා සිද්ධි වලට ගැලපෙන විදිහට යොදාගත්ත කතාව බොහොම රසවත් වෙන්නට හේතු වෙනවා භාෂාව. ඇතැම් තැන්වල අර ගැමියෝ පාවිච්චි කරන ප්‍රස්තාව පිරුණු ඒ වගේ දේවලුත් කතාවේදී පාවිච්චි වෙනවා. එතකොට අර වාග් සම්ප්‍රදායේන යෙදුම් ඒවා කදිමට ගැලපෙන විදිහට පාවිච්චි කරනවා. කම්මලේ බල්ලට යකඩ තලන හඬමින් ඇයටද මේවා ගණනක් නැත. මේ යෙදුම යොදාගන්නේ අක්කා මල්ලිට වැඩ කිව්වහම මේ මල්ලියේ වැඩ මග අරින විදිහ. ඒ වගේ තැන්වලට තමයි මෙහිම යෙදුමක් යොදාගෙන තියෙන්නේ. ඊළඟට තාත්තා වැසිකිළිය හදන්න නෙමේ තාත්තට ඕනේ නොහදා ඉන්න හේතු හොයාගන්න එක. ඉතින් එක තැනක කියනවා මේ විදිහට ඔහුගේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් 7 පට්ටයක් සොයන්නට පටන් ගති. ඊළඟට තවත් තැනක් අපිට හමු වෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ටික කාලයක් ගමට එන්නේ නැතුව ඉන්නකොට මිනිස්සුන්ට මේ වැසිකිළිය පිළිබඳව මතකය ක්‍රමයෙන් නැති වෙලා යනවා. ඒත් අනපේක්ෂිත අවස්ථාවක ඔහු නැවත ගමට එනකොට ඔහුගේ පැමිණීමෙන් මිනිසු තරමක් බියටපත් වෙනවා. උසාවි යන්න නඩු පවර ගන්න ඒවට කැමති නැහැ. ඉතින් එක තැනක දක්වනවා මේ විදිහට එහෙත් මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. ඉතින් මෙවැනි යෙදුම් බොහොම නිර්මාණාත්මක ලෙස අපේ හිතේ වාග් චිත්‍ර මවන්නට සමත් වෙන විදිහට කතුවරයා යොදා ගන්නවා කතා පුවත බොහොම රසවත් දෙයක් බවට පත් කරන්නට. ඒ වගේමයි සංවාද භාවිත කරන එක. ඒක තවත් උපක්‍රමයක් මේ භාෂාත්මක වික්‍රමයක් විදිහට දක්වන්න පුළුවන් බොහොම සජීවී සංවාද. ඒ තුලින් කතුවරයා තුළ මේ භාෂා භාවිතයෙහි පවතින දක්ෂතාවය ඒ කතාව ගොඩක් රසවත් වෙන්නට හේතු වුණේ මේ කතුවරයා පාවිච්චි කරපු බසහිඳ ප්‍රධාන මෙවලමනේ කෙටි කතාවක භාෂාව කියන්නේ. එතකොට මේ සියලු දේ මවන්නේ භාෂාවෙන්. ඒ භාෂාව ඊටාම දක්ෂ ලෙස භාවිත කළ නිසා තමයි මේ කතා පුවත මෙච්චර රසවත් නිර්මාණයක් බවට පත් වුනේ කියන කරුණ නිදසුන් එක්ක අපි තහවුරු කොට දක්වන්න ඕනේ. එහෙම කරුණු තහවුරු කරනවා නිදසුන් එක්කලා තහවුරු කරලා පිළිතුර අපි සමාප්තියට පත් කරන්නට ඕනේ. පූර්වෝක්ත නිදසුන් හා පැහැදිලි කිරීම අනුව කතුවරයා යොදාගත් භාෂාව මෙම කතාවෙහි සාර්ථකත්වයට ඉවහල් වී ඇති බව මෙයින් මනාව තහවුරු වේ කියන කරුණ අපට පිළිතුර තුළ අන්තර්ගත කරන්නට පුළුවන්. මේ විදිහට අපි ගැළපෙනම නිදසුන් එක්කලා ඒ නිදසුන් තුලින් ප්‍රශ්නයෙන් විමසන කරුණ තහවුරු කොට දක්වලා පිළිතුර ගොඩනගපුවාම අපට පුළුවන් નિરાයාසයෙන්ම ඉහළ ලකුණකට ළඟා වෙන්න. නිදසුන විමසන කරුණ එක්ක මනාව ගැළපීම අත්‍යවශ්‍යම කරුණක්. එහෙමනම් දරුවනේ මං හිතනවා මේ පාඩමෙන් විචාර ප්‍රශ්නයක් ලියන්නට ප්‍රමාණවත් කරුණු ඔබ ලබා ගන්නට ඇති කියලා. එසේනම් අපි නැවත හමු වෙමු මෙවැනි වීඩියෝවකින් නැවත. එතෙක් ඔබට ආයුබෝවන්.